ආයිබෝවන් පොතේ 8 වසරේ දූ දරුවන්ට 6 වෙනි මාසේ 2021 6 වෙනි මාසේ 5 වෙනිදා අපි Zoom පන්තියක් පැවැත්තුවා 7 වෙනි පාඩම පෙළ පොතේ බුද්ධ ධර්මය 7 වෙනි පාඩම පමා භවෙන් මිදුණු කෙනෙක් මුළු ලෝකෙම එළිය කරයි කියන පාඩමට අදාළව පවත්වපු Zoom පන්තියේ සමහරක් අපේ දූ දරුවන්ට සහභාගී වෙන්න අපහසු වුණා. සිග්නල් ගැටලුවක් නිසා. ඉතින් ඒ දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් අපි ඒ කරපු පාඩම බොහොම කෙටියෙන් අද වීඩියෝ එකක් කරහා ඉදිරිපත් කරනවා අනිත් දූ දරුවන්ටත් ඒකේ පළ ප්‍රයෝජනය ගන්න අවශ්‍ය නිසා. පොතේ අපි කතා කරේ මුලින්ම පාඩමේදී කතා කරේ ධම්මපදය ගැන. ධම්මපදය කියලා කියන්නේ මේ දකින පොත. මීට වඩා ලොකුවටත් මේ පොත තියෙනවා. මේ පොතට අපි නමක් පාවිච්චි කරනවා බෞද්ධයාගේ අත්පොත කියලා. බෞද්ධයාගේ අත්පොත කියලා කියන්න හේතුව තමයි පුතේ මේක නිතරම බෞද්ධයා පාවිච්චි කරන නිසා. බෞද්ධයා තමන්ගේ මරණ අවස්ථාවක් ආවත් යම්කිසි දුකක් කනගාටුවක් ආවත් මේක පාවිච්චි කරා. උදාහරණයක් තමයි අපි දන්නවා පෙළපොතේත් ඒ කතාව තියෙනවා. කැප්පෙටිපොළ මහාධිකාරන්තුමා තමන්ගේ මරණය වෙලාවේදී තල්පතක ලියලා තිබිච්ච ධම්මපද ගාථාවක් අරගෙන කියවලා මරුණා කියලා. ඒ වගේම සමාන අපි ඒ වගේම කතාවක් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේදී. ඒ කියන්නේ අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මරණාසන්න මොහොතේදී යම්කිසි පුජ්‍යලයේ දහම ගැන හිතලා දහම් කාරණාවක් ගැන කල්පනාවෙන් මිය ගියොත් එයාගේ ඊළඟ භවය ගොඩක් යහපත් තැනකට යනවා කියන එක පෙන්වන්න පාවිච්චි කරා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ දෙලොවම සැප. මේ ලෝකේ සැප, ඒ කියන්නේ මේ ලෝකයේ දියුණු කරගන්න අවශ්‍ය කරුණු කාරණාත් තියෙනවා ධම්මපදයේ. පරලෝක නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය ධර්ම කාරණාත් තියෙනවා. නැත්නම් ඊළඟ භවයේ යහපත් තැනක උපදින්න අවශ්‍ය විදියට හදාපු ධර්ම කාරණාත් තියෙනවා. එහෙනම් අපි දන්නවා මට්ට කුණ්ඩලී කියන තරුණයා ඉස්සර හිටපු පොඩි ළමෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ. එයා බුදුරජාණන් වහන්සේ ඈත කන්දක ඉඳගෙන බුදුරැස් විහිදුවනාට පස්සේ ඒක දිහා බලලා හිතේ පැහැදීමක් ඇති කරගෙන ගියා මැරුණා. එයා මැරිලා දිව්‍ය ලෝකේ ඉපදුණා. ඒක කතාවක්. එතකොට අපි දන්නවා ධම්මපදය තීන ගාතාවක් නිකමට සිහිපත් වුණත් අපි දැන් බෞද්ධගේ අත්පොත කියලා පුතේ කවදාවත් ජාතක කතා පොතට කියන්නේ නැහැ. මෙච්චරක් විතර 547ක් ජාතක තියෙන පොතක් උස්සගෙන අත්පොත වගේ අපිට යන්න බෑ. ඒ වුණාට පොඩි ජාතක කතා පොත් තියෙනවා. ජාතක කතාවක් වෙන වෙනම අරගෙන ලියපු. හැබැයි ධම්මපදය කියන්නේ බොහොම පොඩි පොතක්. ගාථා 423ක් තියෙනවා. කීයක් තියෙනවද ගාථා? 423ක්. ගාථා 423 පුතේ කොටස් වලට බෙදලා තියෙන්නේ. ඒ බෙදාපු කොටස් තමයි කොටස් 26ක්. අපි ඒක නිසා එකට කියනවා වග්ග 26ක්. ඒ වග්ග 26 පුතේ ඒක තියෙනවා අරහන්ත වග්ගය, මල වග්ගය. ඒ කියන්නේ රහතන් වහන්සේලා ගැන කියපු මල වග්ගය, මලකඩ ගැන දේශනා කරපු. මලකඩ කියන්නේ මේ යකඩවල මලකඩ නෙමෙයි. ඒ මලකඩ වගේ අපේ හිතෙත් ඇති වෙනව මලකඩ. ඒ තමයි කෙලස්. ඊළඟට පුප්ප වග්ගය. පුප්ප වග්ගය කියලා කියන්නේ කාට හරි පුප්පනේ වගේ නෑ. පුප්ප වග්ගය කියලා කියන්නේ මල් පිපෙනවා වගේ. ඒහා සමානව උපමා කරගෙන මල් ගැන උපමා කරගෙන දේශනා කරපුවා. ඒ වගේ වර්ග 26ක් ජරා වග්ගය. ඒ කියන්නේ ජරා වග්ගය කියලා කියන්නේ ව්‍යාධියට යනවා, ලෙඩ වෙනවා, වයසට යන එක ගැන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල්. මේ ගාථා බුදුරජාණන් වහන්සේ වර්ග කර දේශනා කරේ නෑ. පස්සේ කාලෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කොටස් කරලා හැදුව පොතක්. ඒක තමයි මේ පොත. පොතේ ඒකට බෞද්ධයාගේ අත්පොත කියනවා. ඒ වගේම මේ පොත අයිති නිකායකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්ම කොටස් පළවෙනි ධර්ම සංගායනාවේදී බෙදුවා කොටස් 5කට. ඒ පහෙන් එකක් තමයි දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. ඒකේ පුතේ කුඩාම නිකාය. කුඩා කරුණු එකතු කරලා හදාපු නිකාය. ඒ තමයි කුද්දක නිකාය. කුද්දක නිකායට අයිති පොත් 15ක්. ඒ 15 අතර එකක් තමයි මේ. ජාතක කතා පොතත් කුද්දක නිකායට අයිති පොතක්. ඊළඟට පේතවත්තු විමානවත්තු කියන පොතත් කුද්දක නිකායට අයිති පොත. ඉතින් ඒ වගේ පොත් 15ක් තියෙනවා. අපි ඒ ගැන චුට්ටක් කතා කරා. ඊළඟට කතා කරා පුතේ මේකේ උපමා භාවිතා කරලා ධර්ම දේශනා කරපු අවස්ථා. ඒ කියන්නේ මේක බොහොම සරලයි. උපමාවකින් කිව්වහම අපිට තේරෙනවානේ ලොකු දෙයක්. ලොකු කාරණාවක් පොඩි උපමාවකින් කිව්වොත් ඒක තේරෙනවා.
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කරුණු දැන් අපි දන්නවා ධම්සක් පැවතුම් සූත්‍රය පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පස්වග තවුසෝ. ඒ කියන්නේ ඒක ගැන හොයපු පිරිසකට. පොඩ්ඩක් මොලේ තියෙන පිරිසකට. එහෙනම් ඒ වගේ තේරුමක් නැති අයට බොහොම සරලව දේශනා කරා. දැන් චුල්ලපන්තක හාමුදුරුවන්ට කෙලින්ම ධම්සක් පැවතුම් සූත්‍රය දිගාරින්න ගියා නම් ඒ කියන්නේ අද රැයට සිවුරු දාලා යන්න හිටියා නම් ඒ වෙලිම සිවුරු දාලා යනවා. ඒක බුදුරජාණන් වහන්සේ කල්පනා කරා මෙයාට ගැළපෙන දේ මොකක්ද? ආන්න ඒ වගේ උදාහරණ අනුව දේශනා කරපු දේශනාත් මේකේ තියෙන ගොඩක්. ඒකේ පළවෙනියටම පටන් ගන්නවා පුතේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්කංව වහතෝ පදං. ඒක තියෙන යමක වර්ගයේ තියෙන පළවෙනිම ගාථාව. ඇයි එහෙම කියන්නේ? යම් කිසි නරක සිතකින් යම් කිසි දෙයක් කරොත් ඒකේ විපාකයක් අපිට එනවා. හැබැයි ඒක හරි දුක්සහගතයි. ඒක උපමා කරන බුදුරජාණන් වහන්සේ හරියටම කරත්තේ එනවනේ ගොනාගේ පස්සේ. ඒ වගේලු. ගොනාගේ පස්සෙන් කරත්තේ එනවා වගේ තමයිලු පව් කරපු එකාගේ පස්සෙන් ඒ පවත් යනවා. කවදා හරි විපාක දෙනවා කියන අදහස තමයි මේ කියන්නේ. අන්න ඒ වගේ උපමා භාවිතා කළා බොහොම ලස්සනට දේශනා කරපු ධර්මය අඩංගු පොතක්. ඊළඟට අපි කතා කරා පුතේ අනේ පිළිසෙටුතුමා හදාපු ජේතවනාරාමේ ඉඳපු සම්මුංජනී කියන හාමුදුරුවගේ කතා පොත. මේ සම්මුංජනී හාමුදුරුවගේ වැඩේ පැය 24ේම වාගේ අතු ගාන එකම තමයි වැඩේ. දානේ වළඳන වෙලාවයි, වැසිකිලි යන වෙලාවයි, සැතපෙන වෙලාවයි ඒ කාරණා ටිකේදී අර සම්මුංජනී හාමුදුරුවගේ වැඩේම අතු ගාන එක. ඉතින් මෙහෙම අතු ගානකොට දැන් එයා කැමති නෑ අනිත් එක අතු ගන්න නැතිවට. දැන් අපිත් ඉන්නවානේ සමහරක් ළමයි සමහර ළමයි ඉන්නවා සමහරක් වැඩිහිටි අයත් ඉන්නවා. ඒ කියන්නේ මොකක් හරි වැඩක් කරගෙන යද්දි එයා විතරයි කරන්නේ අනිත් අය කරන්නේ නැත්නම් අනිත් අයට එයා ඇඟිල්ල දික් කරනවා. අපි විතරයි වැඩ කරන්නේ අරගොල්ලෝ වැඩ කරන්නේ නැද්ද? එහෙම අදහසක් එනවා. මේ සම්මුංජනීය හාමුදුරුවන්ටත් එහෙම අදහසක් තිබුණා. මේක කල යුතුයි මේක තමයි හොඳම දේ කියලා හිතාගෙන හිටියා. රේවත කියලා හාමුදුරු කෙනෙක් හිටියා පුතේ ජේතවනාරාමේ. රේවත හාමුදුරුවන්ට මේ සම්මුංජනී හාමුදුරුවෝ ගිහිල්ලා කියනවා ඔබ වහන්සේ නිකන් ඉන්න එපා. මේ දානේ වළඳලා ඉවරලා අතු ගන්න. මේවා පිරිසිදු කරන්න. රේවත හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක්. රේවත හාමුදුරුවෝ කියනවා දැන් අර අතු ගාලානේ ආවේ. මහන්සියිනේ, දාඩියයිනේ. ගිහින් ළඟපත හොදගෙන එන්නකෝ. ආවහම සම්මුංජනී හාමුදුරුවන්ට රේවත හාමුදුරුවෝ කියනවා සම්මුංජනී හාමුදුරුවනේ ඔබ ආවේ රහත් වෙන්න. ඒ නිසා මුලින්ම රහත් වෙලා ඉන්න. අව නිවන අවබෝධ කරගන්න පස්සේ අතු ගන්න පුළුවන්. ඊට පස්සේ සම්මුංජනී හාමුදුරුවෝ මේ කතාව තේරුම් ගත්තා. පුතේ ඒකෙන් අපි ආදර්ශයක් දෙන්න උත්සාහ කරනවා. ඔයාලා සුදු ඇඳුම ඇඳගෙන සපත්තු දාගෙන පොත් ටිකක් උස්සගෙන ඉස්කෝලේට එන්නේ මොකටද? අරමුණක් තියෙනවා. ඒ අරමුණ මොකද්ද? අවසානයක් දක්වා හොඳට ඉගෙනගෙන හොඳ අනාගතයක් Tamanට හදාගන්න. ඒක තමයි අරමුණ. පැවිදි වීමේ අරමුණ තමයි නිවන අවබෝධ කර ගැනීම. එහෙනම් නිවන අවබෝධ කරගන්න ඇවිල්ලා සම්මුංජනී හාමුදුරුවෝ කරන්න වෙන වැඩක්. ඒ වගේමයි ඔයාලත් පුතේ ඉස්කෝලේ ඉගෙන ගන්න කියලා අරමුණෙන් ඇවිල්ලා කරන්න වෙන දෙයක්. දැන් අන්න බලන්න අපිට ගන්න තියෙන ආදර්ශය. ඊට පස්සේ රේවත හාමුදුරුවෝ කියපු එක පිළි අරගෙන මෙයා ඉක්මනටම රහත් වුණා පුතේ. රහත් වුණාම නිතර අතු ගන්න එක නතර කරා. නිතර දැන් අතු ගන්නෙ නැහැ. සම්මුංජනී හාමුදුරුවන්ගෙන් අනිත් අය අහනවා ඇයි ඔය දැන් වැඩි අතු ගන්න නැත්තේ? සම්මුංජනී හාමුදුරුවෝ මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඒක හරිම වැදගත්. ඒ තමයි නොපමාව වසමි සුදුසු වේලේ යමදමි. ඒ කියන්නේ ප්‍රමාද නැහැ. සංසාරේ මායයට අහු වෙන්නේ නැහැ. පරක් වුණොත් තමයි මායයට අහු වෙන්නේ. සංසාරේ මායයට අහු වෙන්නේ නැහැ. නොපමාව වසමි සුදුසු වේලේ අතු ගාමි. අමදිමි. දැන් බලන්න එතනත් ඔයාලට තියෙනවා ගන්න පොඩි පොයින්ට් එකක්. මොකක්ද ඒ තැන? නොපමාව වසමි. ඕගොල්ලෝ ඉගෙන ගන්නවම අප්‍රමාදීව ඉගෙන ගන්න වෙනවා. ඇයි හේතුව? වයස සීමාව බොහෝම ඉක්මනට යනවා. ඒ නිසා ඒ වෙලාවෙදී උගන්නන දේ, ඒ වෙලාවෙදී ගන්න තියෙන අත්දැකීම ඒ වෙලාවෙදිම ගන්නවා. ඒ වෙලාවෙදී ගන්න තියෙන ප්‍රැක්ටිකල් එක ඒ වෙලාවෙදිම ගන්නවා. ඊට පස්සේ කියනවා සුදුසු වේලේ යමදිමි.
දැන් බලන්න එතන දින ආදර්ශය තමයි පුතේ සමහරක් ඔයාලා කරන වැඩ තියෙනවා. සමහරක් වැඩිහිටියෝ අපි කරන වැඩ තියෙනවා. ඒ වෙලාවට මැච් වෙන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහරක් වෙලාවට සමහරක් කියන්නේ විහිළු කරනවා පැය 24ම. ඒක ගැලපෙන්නේ නැහැ පුතේ. සමහරක් අය ඉන්නවා බයින්න ගත්තොත් දිගටම බයිනවා. ඒක ගැලපෙන්නේ නැහැ. සමහරක් අය ඉන්නවා කතා කරන්න ඕන තැන කතා කරන්නේ නැහැ. කතා කරන්න ඕන නැති තැන දිගටම කතා කරනවා. ඒ කිසි දෙයක් ගැලපෙන්නේ නැහැ. එහෙනම් හැම දේම ඒ තැනට ගැලපෙන විදියට කරන්න ඕනේ. අපි ඊයේ උපමාවක් කිව්වා එකට. ඒ තමයි උසාවියකට ගියාම පුතේ අපිට ඕන විදියට හැසිරෙන්න කතා බහ කරන්න බෑ. අත් දෙක සීරුවෙන් තියාගෙන අපේ අවශ්‍යතාවය කියන්න වෙනවා. එතකොට අපි සභාවක කතාවක් කරද්දී, සමිතියක කතාවක් කරද්දී අපි කියන්නේ සීරුවෙන් ඉඳගෙන කතා කරන්න කියලා. එතකොට ඒ අවශ්‍ය විදියට අතපය යන්න ඕන, අංග චලනය සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් හැම දෙයක්ම කරන්න සුදුසු කාලයක්, සුදුසු වේලාවක් තියෙනවා. නේ? එහෙම නොවුනොත් යම්කිසි අසරණ භාවයකට පත් වෙන්න වෙනවා. දැන් සමහරක් ළමයි ඉන්නවා ඉගෙන ගන්න කාල සීමාවෙදී විවාහ වෙනවා. හැබැයි ඒ කාලෙදී විවාහ වෙන්න පුළුවන් වුණාට පුතේ විවාහ වෙන්න ඕන කාල සීමාවෙදී ඉගෙන ගන්න අමාරුයි. ඒ නිසා Tamanට අදාළ දේ Tamanට අදාළ කාල සීමාව තුලදී කරන්න. අවවාදයක් ගන්න මෙන්න මේ පාඩමෙන් අපිට ඉඩ හදලා දෙනවා. ඊට පස්සේ පුතේ අපි කතා කරා අඟුලිමාල හාමුදුරුවන්ගේ කතා පොතක් ওই කතාවෙම තියෙනවා. අඟුලිමාල කියන්නේ බොහොම ධර්ම මිනිමරුවෙක්. හැබැයි එයා අහිංසකයි කලින්. එහෙනම් අහිංසක අඟුලිමාල කෙනෙක් කරා. හැබැයි එහෙම කරාට අවසානයේ එයා රහත් වුණා. රහත් වුණාට පුතේ දාණයට පිණ්ඩපාතේ වඩිනකොට ගල් වලින් ගහලා ඔළුව පැලුවා ලේ වැක්කිරෙන්න. ගල් වලින් ගහලා ඔළුව පැලුවා ලේ වැක්කිරෙන්න. ඒකෙන ගන්න තියෙන පොඩි කාරණාවක් තියෙනවා ඔයාලට. ඒ කාරණාව තමයි සමහරක් ළමයින්ට සමහරක් වැඩිහිටියන්ට පුතේ වැරදි වැඩ කරොත් එයාලට හැදෙනම පොඩි ලේබල් එකක්. ඒ කියන්නේ කොහෙවත් ඇඟේ පතේ ගහන ලේබල් එකක් නෙමෙයි. පොඩි මාක් එකක් වදිනවා. එතකොට කියන්නේ එයාගේ නම කියාපු ගමන්ම හාපෝ එයාද සත්‍ය පහකට ගන්න දෙයක් නැහැ. අපෝ චරිත නම් අන්තිමයි. දැන් සමහරක් අය ළමයි ඉන්නවා ගුරුවරුන්ගෙන් අහුවොත් ඒ චරිත ගැන කියන්නේ එක එක කතා. මෙහෙම කෙනෙක් මේ වගේ චරිතයක්. ඒ කියන්නේ යාලත් එක්ක ඉඳලා ඒක දන්නවා. පුතේ එහෙම ලේබල් එකක් වැදුනොත් ගලවන්න අමාරුයි. හැබැයි ඒ වගේම කාරණාවක් කියන්න ඕනේ මොන ලේබල් එකක් වුණත් තමන්ගේ උත්සාහයෙන් ගලවන්න පුළුවන්. හැබැයි ඒ ගලවන්නේ තමන්ගෙන් විතරයි. අනිත් අයගේ හිත වලින් ඒක ගලවන්න අපිට අමාරුයි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මම මිනිමරුවෙක් කියලා. එක්ක මං හොරෙක් කියලා. මම හොරෙක් කියලා ගොඩාක් කල් හොරකම් කරාට පස්සේ මම හොරෙක් කියන ලේබල් එක ලාංඡනය මට වදිනවා. හැබැයි මම හොරකම් කරන එක ඔක්කොම නතර කළා සුදු ඇඳුමකුත් ඇඳගෙන පන්සලට ගිහිල්ලා පොය දවසට සියලු සමාදන් වෙලා මල් පහන් පූජා කරලා දැන් හොඳ පැත්තකට ඇවිල්ලා. හැබැයි මං හොඳ පැත්තකට ආපු බව දන්නේ මං විතරයි පුතේ. සමහරක් වෙලාවට අනිත් අය කියන අන්න උපාසකයා යනවා. ඕක කරපු හොරකම් ඉතින් අපි තමයි දන්නේ නේ. එයා යනකොට අපිට අර ලේබල් එක මතක් වෙනවා. ඒ නිසා ලේබල් එක අයින් කරගැනීමේ අවස්ථාවක් ඕනෑම වැරදිකරුවෙකුට තියෙනවා. ඒ වගේමයි හොඳ ලේබල් එකක් ගහගනිපු කෙනෙකුටත් ඒ ලේබල් එකේ අනිත් පැත්ත වදින්න මහ වෙලාවක් යන්නෙත් නැහැ. ඒ නිසා තමයි පුතේ කියන්නේ ඉගෙන ගන්න කාල සීමාවෙත් තමන්ගේ චරිතය ටිකක් හොඳට තියාගෙන ඉන්න ඕන. මොකද හේතුව නැත්තම් ඒ චරිතය තවත් ඉස්සරහට බලපාන. පොලිසියේදී වැරදිකාරයෙක් වෙච්ච පුජ්‍යලයෙක් අපි හිතමු චේන් කඩන පුජ්‍යලයෙක් කියලා. එයා ඊට පස්සේ ඒ පළාතේ මොන චේන් එකක් කැඩුවත් අරයව සැක කරනවා. ඒක තමයි අර ලේබල් එක වදිනවා කියලා මම කිව්වේ. එහෙනම් ඒ වෙදිච්ච ලේබල් එක පුතේ ආයි අයින් කරගන්න පුළුවන් ඉඩකඩක් අපේ බුදුදහම තුල තියෙනවා. අපි ඒකට බුද්ධ ආගමේ කියනවා ආයති සංවරය. ඒ කියන්නේ වැරදි කරපු කෙනෙක් දිගටම වැරදි කර ඉන්න ඕන කියලා නීතියක් නැහැ. එහෙම මතයක් නැහැ. එයාටත් නැවත හොඳ පුජ්‍යලේ බවට පත් වෙන්න අවස්ථාව තියෙනවා. ඒක තමයි මේ කියන්නේ ගාථාවෙන්. මොකද්ද ගාථාව?
යෝච පුබ්බේ පමජ්ජිත්වා. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් මුලදී පමා වුණාද? පමා වුණයි කියන්නේ නිකන් බස් එකට යන්න පරක්කු වෙනවා. ගෙදර යන්න පරක්කු වෙනවා. එහෙම පමා වීමක් නෙවෙයි. පස්පව් දස කුසල් වැරදි වැඩ කරනවා කියන එක. ඒක තමයි මෙතන පමා වීම කියලා කියන්නේ. හරිද? පස්පව් දස කුසල් වැරදි වැඩ කරනවා කියන අදහස තමයි පමා වීම කියන්නේ. එහෙම කර කර හිටපු පුද්ගලයෙකුට පච්චාසෝ නප්පමජ්ජති. පස්සේ පසුතැවිලා මේක හරි පැත්තට හරි ගස්ස ගත්තා. ඒ වැරදි වලින් මිදුණා. සෝයිමං ලෝකං පබාසීති. එයා යමෙක් ඒ කියන්නේ කරපු කෙනා වැරදි කරපු කෙනා හරියට වලාකුළකින් අයින් වෙ වලාකුළෙන් වහගෙන හිටියා කියමුකෝ හඳක්. ඒ හඳේ එළිය අඩු වෙනවා. ඒ හඳේ එළිය අඩු වෙනවා. හැබැයි වලාකුළු අයින් වුණාම අර හඳ ආයි බබලන්න ගන්නවා. හරියට වලාකුළකින් අර පුජ්‍යලයව වහලා තියනවා වගේ. ඒ කියන්නේ හඳ වහලා තියනවා වගේ. අර පුජ්‍යලයගේ හොඳ පැත්ත අපිට පේන්නේ නැහැ. හැබැයි නරක වැඩ ඔක්කොම අයින් කළා හොඳ පැත්තට ආවට පස්සේ අන්න යාව සමාජයට හරියට මණිකක් වගේ. හැබැයි කොච්චර මණිකක් වුණා පුතේ අර ගහපු ලේබල් එක එකපාරට ගලවන්න බෑ. ඒ නිසා අර හොරෙක් මංකොල්ලකාරයෙක් කියන ලේබල් එක. ඒක තමයි අඟුලිමාල මහ රහතන් වහන්සේට උනේ. රහත් තුනක් ගුටි කන්න උනා. එහෙනම් පුතේ අපිට තේරෙනවා මෙතනදී බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරා ඕනම හොඳ පුජ්‍යලයකට නරක පුජ්‍යලයක වීමටත් ඕනෑම නරක කෙනෙකුට හොඳ පුජ්‍යලයක වීමටත් ඉඩකඩ තියෙනවා මේ සමාජයේ. හරිද? ඒ ඉඩකඩ තියෙනවා. එහෙනම් බලන්න මේ වලාකුළකින් මිදිච්ච හඳක් වගේ වැරදි කරපු පුජ්‍යලයකටත් අවස්ථාවක් දෙන්න ඕනේ අපි මේ සමාජයේ හොඳ පැත්තට එන්න. නැත්තම් ඉන්නේ එයා ඒකේ වෛරයෙන් පලිගන්නවා තවත් ඕනෑම පුජ්‍යලයකින් පලිගන්න පුළුවන්. ඊළඟට කතා කරා පුතේ අවවාද අනුශාසනා දෙන එක. දැන් අර රේවත හාමුදුරු දීපු හොඳ අවවාදය සම්මුංජනීය හාමුදුරු කනට ගන්න නැතුව පැත්තකට දැම්මනම් සම්මුංජනීය හාමුදුරු රහත් වෙන්නේ නැහැ. එයා රහත් වෙන්නේ නැහැ. යරක පිළිගන්නේ නැහැ. ඉතින් අපි දන්නවා සිරිත් මල් දමෙත් තියෙනවා පුතේ. දැන් රේවත හාමුදුරු හරියට ගුරුවරයෙක් වගේ සම්මුංජනීය හාමුදුරුවන්ගේ. ගුරුබස සැබෑමය සිරිත් මල් දමේ තියෙනවා. එය පිළිගැනුම යුතුයමය. පඬිබසත් එයමය. එයින් දෙලොවෙහි මහත් සැපමය. ගුරුවරයා කියන්නේ යම් කිසි දෙයක් දැනගෙන කියනවා. දැන් ඔයාලගේ අම්මලා තාත්තලාත් ඉන්නවා. සමහරක් වෙලාවට ඒගොල්ලන්ට හොඳ පැත්තට එන්න බැරි වෙන්නේ නැති. හොඳට ඉගෙන ගන්න බැරුව ඇති. අකුරු අමාරු ඇති. අත්දැකීම් තියෙනවා පුතේ. එයාලට කියන්න පුළුවන් මෙන්න මෙතන අපිට වැරදුනා පුතේ. මේතන වැරදුනා මෙතන වැටෙන්න එපා. මෙන්න මෙතන වලක් තියෙනවා. එයා පාරේ ගිහිල්ලා වැටිච්ච තැන් ටික දරුවට කියනවා. හරිද? වැටිච්ච තැන් ටික කියනවා. හැබැයි ගොඩේ ආපු විදියක් කියන්න අමාරුයි. ගුරුවරයාට පුළුවන් මෙන්න මෙතන මේ පාරේ මෙහෙම වලක් තියෙනවා. ඒ වලේ වැටෙන්න එපා. පුතේ වැට්ටොත් ගොඩ එන්න අමාරුයි. කරන්නම දෙයක් නැතුව වැට්ටා කියමුකෝ. එහෙනම් මෙන්න මේ විදියට ගොඩ එන්න. නේ? ඊළඟට ගුරුවරයාට පුළුවන් අර වලවල් නැති වලවල් අඩු පාරවල් ටික කියලා යවන්න. නැත්තම් ඉස්සරහ මේ වල තියෙන යන්න එපා කියලා වළක්වන්න. ඒක තමයි ගුරුවරයෙකුට කරන්න පුළුවන් දේ. එහෙනම් ගුරුවරයෙක් විදියට ඒ ටික දෙන්න පුළුවන් රේවත හාමුදුරුවෝ ඒ දේ කරා. එහෙනම් ඒ අවවාද ටික පිළිගන්න වෙනවා. ඕනම දෙයක් අපි කිව්වා වගේ අසීමාන්තිකව කරන්න හොඳ නැහැ. තන නොතන බලලා තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ඒකත් අපිට මේ පාඩමෙන්ම කියලා දීපු කාරණාවක්. ඊළඟට පුතේ වැදගත් කාරණාවක් තියෙනවා. ඔයාලා දන්නවා ඇති සමහරක් විට ආනන්තරීය පාප කර්ම. පාප කර්ම කීයක් තියෙද ආනන්තරීය? 5යි. අභිධර්ම පිටකය තුර පාප කර්ම 6ක් තියෙනවා ආනන්තරීය. ඒ 6 වෙනි එකට එකතු වෙන කාරණාව මම කියන්නම්. ඊට කලින් බලලෙමු ආනන්තරීය පාප කර්ම මොනවද? මව මැරීම. හරිද? මව මැරීම. පියා මැරීම. රහතන් වහන්සේලා ඝාතනය. බුදුහාමුදුරුවන්ගේ සම මතු පිටින් ඒ කියන්නේ සමට මතු පිටට එනකන් ලේ බිඳුවක් හරි ගන්න. කියන බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම. අනිත් එක තමයි පුතේ තමන් ඒ කියන්නේ සංඝ ભેදය කියන එක කරනවා. රහතන් වහන්සේලා අතර කෙටවීමක්. නැත්තම් ධර්මයේ සම්බන්ධව කෙටවීමක් ඇති කරනවා. සංඝ ભેදය. ওই පහට අමතරව අභිධර්ම පිටකයේ තියෙනවා
නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. කිසිම සම්මාදිට්ඨිය පොඩ්ඩක්වත් නැති අය. මිත්‍යා දෘෂ්ටියත් අර කියපු ආනන්තරී පාප කර්මයක් ගන්න. එහෙනම් පුතේ අපි දන්නවා මව කියන්නේ පියා කියන්නේ අපිට හොඳටම මාර්ගය කියලා දෙන්න පුළුවන් පිරිසක්. ඊට පස්සේ ඉන්නවා ඒගොල්ලෝ තමයි අපේ පූර්වාචාර්යවරු. ඊට පස්සේ ඉන්නවා ගුරුවරු. ගුරුවරු හම්බෙන්නේ ඊට පස්සේනේ. එතකොට ඒ පිරිසට පුළුවන් පුතේ හරි පාර කියලා දෙන්න. දැන් අපි අහලා තියෙන පුතේ නිල් පාට වෙච්ච හාමුදුරුවෝ කෙනෙක්. ඒ තමයි මුගලන් මහරහතන් වහන්සේ. එයාට තැලුම් පාරවල් කාලා මිය යන්න සිද්ධ වුණා. ඇයි ඒ? අම්බල තාත්තලට කරපු පහර දීමක් නිසා ගිය භවයක. එයා විවාහ වෙන්න අකමැති වුණාට පස්සේ අම්මලා තාත්තලා කිව්වා කොහොම හරි පුතේ විවාහයක් කරගන්න කියලා. ඒ දෙමව්පියෝ දෙන්නම අන්දයි. ඉතින් කොහොම හරි මේ බිරින්දෑට මුගලන් හාමුදුරුවෝගේ කලින් ආත්මේ බිරින්දෑට අම්මවයි තාත්තවයි එපා වුණා. ඉතින් මෙයාව වෙන් කරන්න ස්වාමියා වැඩට ගිහිල්ලා එනකොට, ඒ කියන්නේ අර කුමාරයා වැඩට ගිහිල්ලා එනකොට හැම තැනම බත් ඉඳුල් ඉහිරවල දාලා පුතාට කිව්වා බලන්න මේ අම්මයි තාත්තයි කරන වැඩේ මට නම් දැන් මේව තීත්ත වෙලා තියෙන්නේ. ඊට පස්සේ බිරිඳගේ යෝජනාවකට අනුව අම්මමයි තාත්තවයි එකගෙන යන පුතේ කැලේට ගිහිල්ලා අතරමඟදී කියනවා අම්මලා තාත්තලාට පොළු වලින් ගහනවා. ගහන ගමන් මේගොල්ලෝ කෑ ගහනවා අයියෝ බුදු අම්මේ අපිට හොරු ගහනවා කියලා. අම්මලා තාත්තලා බලන්න එතනක් තියෙන කරුණාව. කමන්නේ පුතේ අපි ගුටි කෑවට උඹලා පැනලා දුවපල්ලා කියනවා. කොහොම හරි ගහලා මැරෙන කම්ම ගහලා ඇතෑරලා දාලා එනවා. ඒකේ ආදීනව විදියට ඒ භවයෙන් පස්සේ භවයේ ඉඳලම අපාගත වෙලා අවුරුදු ලක්ෂ ගණනක් අපායේ ඉඳලා පස්සේ තමයි මේ භවයට ආවේ. ඒත් රහත් වෙලත් හොරුන්ගෙන් ගුටි කාලා මැරෙන්න සිද්ධ වුණා. අර අම්මලා තාත්තලට කරපු විපාකවල චුට්ටක් ඉතුරු වෙලා තිබිලා ඒ ටික ගෙව්ව යන්න අර එහෙම. එහෙනම් පුතේ තමන් කරන කර්මවල විපාක එනවා. ඒ නිසා ඒකත් මතක තියාගන්න ඕනේ. මේ අවශ්‍ය අවස්ථාවලදී ඒ සුදුසුකම් තියෙන පිරිස් අපිට අවවාද උපදෙස් දෙනවා. ඒකත් හරියටම පිළිපදින්න ඕනේ. අවශ්‍ය අවස්ථාවලදී විතරක් අවශ්‍ය විදියට හැසිරෙන්න ඕනේ. ඒකත් අපි පිළිගන්න වෙනවා. ඔන්න ඔය කාරණා ටික මේකෙදි අපි හොඳට සලකලා බලන්න වෙනවා. එහෙනම් පුතේ මේ පාඩමෙන් අපි දීපු ප්‍රශ්නයක් ඇති එක WhatsApp group එකට යොමු කරලා ඇති. ඒක හොඳට හිතලා මේකට උත්තරේ ලියන්න. අපි මේ කතා කරපු ප්‍රශ්නය තමයි ධම්මපදයේ අපේ ජීවිතයේ යහපත් පැත්තකට සාර්ථක කරගන්න මනා පිටිවහලක් වෙනවා. ඕක තමයි අපි ඔප්පු කරන්න කියලා දුන්නේ. පුතේ උත්තරේ ලියන්න කලින් කොච්චර වැරදුනක් කමක් නැහැ. 20 30 සැරයක් වැරදුනත් කමක් නැහැ. උත්තරේ ලියන්න කලින් පොඩ්ඩක් කෙටියෙන් ධම්මපදයේ කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න. හරි සරලයි, හරි ලේසි. මේක ඔයගොල්ලන්ට අමාරු මේක කලින් කරලා නැති නිසා. මේ ක්‍රමයට පුරුදු වෙන්න පුතේ. සාමාන්‍ය පෙළට උත්තරයක් ලියන එකට ඕනම විෂයකට උත්තරයක් ලියන එක කිසිම අමාරුවක් වෙන්නේ නැහැ. එහෙනම් අපි පටන් ගන්න ඕන අරගෙන චුට්ටක් විස්තරය කළා. ඇයි ඒ ධම්මපදයේ ගැන ලියන්නේ ඇයි? ධම්මපදයේ ජීවිතයට ගොඩක් වටිනවා කියලානේ දැන් ලියන්න යන්නේ අපි. එහෙනම් ධම්මපදය කොයිතරම් වටිනවද කියන්න කලින් ධම්මපදයේ ගැන චුට්ටක් කියන්න ඕන. ඔන්න මම නිකන් දැන් මේ වෙලාවේ හැටියට හිතලා උත්තරයක් කියනවා. මීට වැඩිය හොඳට ලියන්න පුළුවන් උත්තරේ. අන්න මම උදාහරණ උත්තරයක් කියනවා. බෞද්ධයාගේ අත්පොත, ඒ කියන්නේ ඒක උඩුකමා දෙකක් ඇතුළේ දාන්න. බෞද්ධයාගේ අත්පොත යන නාමයෙන් යුතු නැත්නම් යන නමින් යුක්ත ධම්මපදය ගාථා 423ක්ද වග්ග 26කින්ද සමන්විත වන අතර එය කුද්දක නිකායේ එක ග්‍රන්ථයේදී. කුද්දක නිකායේ එක ග්‍රන්ථයකි. එය බෞද්ධයාගේ නැත්නම් ගිහියාගේ ඕනෑම ගිහියෙකුගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කර ගැනීම සඳහා මනා පිටිවහලක් වේ. එය ගාථාවක් ඇසුරෙන් විමසමු. ඊට පස්සේ අපි දානවා පුතේ අර යෝජ පුබ්බේ පමජ්ජිත්වා කියන පෙළ පොතේ තියෙන ගාථාව. ඒක දාන්නේ අපි උද්දෘත කමා දෙකක් ඇතුලේ. පටන් ගන්න තැනින් එක උද්දෘත යුගල කමාවක් දානවා. අවසාන වෙන තැන උඩින් එක යුගල කමාවක් දානවා. ඒක දාලා අපි තේරුම ලියන්නේ. තේරුම සම්පූර්ණයෙන් ඕනේ නැහැ පුතේ.
හරියට නිකන් අපි අර ජූස් එකක් හදන්න ගනිද්දී ෆැෂන් ගෙඩියකින් ජූස් එකක් ඇදුව ෆැෂන් ගෙඩියේ පොත්ත අයින් කරනවානේ අපි. පොත්ත අයින් කළා අර යුෂ ටික තමයි ගන්න. යුෂ ටික අරගත්තට අපි අතිනුත් දානවා ටිකක්. මොනවද අපි අතින් ලුණු දානවා, සීනි දානවා, නේ? තව අයිස් කැට දානවා. එහෙනම් අන්නේ තේරුමේ සාරය තමයි අපි ගන්නෙ. මේ කියන්නේ මොළදි පමා වෙච්ච කෙනෙක්, මොළදි පස්පව් දස කුසල් කර කර අධාර්මිකව ජීවත් වෙච්ච කෙනෙක්. පස්සේ ඒව ඇතෑරලා යහපත් තත්ත්වයකටපත් වුණොත් එයාට යන්න ඉදිරි ගමනක් තියෙනවා කියන අදහස ධම්මපදයේ කියලා. නැත්තම් සමහරක් මිනිස්සු හිතන්නේ අපි දැන් මහා පව් වැඩ කරපු මිනිස්සු අපිට දැන් හැදෙන්න විදියක් නැහැ. අන්න ඒ මතය තමයි පුතේ මේ ධම්මපදයෙන් අයින් කරන්නේ. තේරුණාද? ඔන්න මම එතකොට ගාතාවට යටින් ටිකක් දානවා. මේ ලියන ටික, මම ලියන ටික. ඔයාලට ඊට වැඩිය හොඳට ලස්සනට ලියන්න පුළුවන් මේවා ලියලා පුරුදු වෙනකොට. ගිහි ජීවිතයේ ඇතැම් පුජ්‍යලයෝ පස්පව් දස කුසල් කරමින් අධාර්මිකව ජීවත් වෙති. ඔවුන් අධාර්මිකයයි අනිත් සමාජයේ පිරිස කොන් කරති. ඒ කියන්නේ ඒගොල්ලෝම කොන් කරනවා. එහෙත් එවන් පුජ්‍යලයන්ට නැවත යහපත් තත්වයට පත්විය හැකි බවත් එසේ පත්වුවහොත් නිවැරදි මාවතක ජීවත් වෙමින් සමාජයේ දියුණුවට දායක කර ගැනීමට හැකිවන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එය බුදුන් වහන්සේ උපමා කරන්නේ වලා ගැබින් මිදුණු සඳක් මෙන් ආලෝකමත් කරන බවයි. එවන් අදහස් ඇති ධම්මපදය මහ ගොඩක් ලියන්න ඕනේ. එවන් අදහස් ඇති ධම්මපදය ගිහියාගේ මෙලොව ජීවිතයටත් අවශ්‍ය පුජ්‍යලයකට නිවන් දැකීම සඳහා පරලොව ජීවිතයටත් එන්නේ නිවන් දකින අයට වෙනමයි පරලොව යන අයට වෙනමයි යහපත්ව ගත කිරීම සඳහා විශේෂ උපදේශ මාලාවක් සපයන ග්‍රන්ථයක් ලෙස ධම්මපදය හඳුන්වා දිය හැකියි. එච්චර බොහොම පොඩියෙන් සරලව. තව දැනුම එනකොට දැනුම් කාරණා එනකොට මේක හොඳට ලියන්න පුළුවන්. එහෙනම් පුතේ ඔන්න ඔය කාරණා ටික තමයි අපි කතා කරේ. මේ කාරණා ටික හොඳට අධ්‍යයනය කළා. ඕගොල්ලන්ගේ පෙළ පොතේ පාඩමයි. ඒකෙන් අපේ ජීවිතයට ප්‍රැක්ටිකලි ගන්න පුළුවන් දේ අරගන්න. ඕගොල්ලෝ සියලුම දෙනාට සුබ දවසක්.